And now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමවාර තොරතුරු ප්‍රකාශය live at 8 සමගින්. අදත් live at 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ඊයේ කොවිඩ් මරණ 5ක්. මෙරට සමස්ත මරණ ගණන 176ක්. අදත් ආසාදිතයින් 146ක්. ආගරපතන සභාපතිටත් කොවිඩ්. නිරෝධායන නීති කැඩීම ගැන ඔහුට එරෙහිව නීතිමය පියවර. පාසල් විවෘත වන දිනය. බස්නාහිර පළාත හා වසා දමන ලද අනිත් පළාත් හැර සෙසු ප්‍රදේශවල 1 සිට 5 ජනවාරි 11 වෙනිදා අපි ආරම්භ කරනවා. නිශාරා ගැන තීන්දුවකට පාස්කු කොමිසම දෙකට බෙදෙයි. පොළොන්නරුවේ සොළොස් මස්ථාන පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරයි. කෑගල්ලේ කොවිඩ් පැතිරීමේ අවදානමක්. දැන් ඔයගොල්ලෝ මේ නිරෝධායන නීති උල්ලංඝනය කරලා තියෙන්නේ. ලෙඩේ හදාගෙන යන්න වෙන්නේ. ඔය කොහෙද අස්සේ රින්ගන්නේ? යන්න මෙහාට. බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශයන්හි පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික පන්ති පෙර පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථාන ජනවාරි 11 වෙනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එම කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා අද මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා. දැන් 6 ඉඳන් 11 ශ්‍රේණියේ පන්ති දැනටම ආරම්භ කරලා තිබෙනවා. අලුතෙන් කරන්නේ 1 සිට 5. ඒ කියන්නේ ප්‍රාථමික පන්ති. ඒ පාසල් වලම ඒවා ආරම්භ වෙනවා. පෙර පාසල් පිළිබඳවත් අපි තීරණය කරන් තිබෙනවා. බස්නාහිර පළාත හා වසා දමන ලද අනිත් පළාත් හැර සෙසු ප්‍රදේශවල පෙර පාසලුත් ජනවාරි 11 වෙනිදා අපි ආරම්භ කරනවා. ඒ තීරණය බලපානවා දිවා සුරකුම් මධ්‍යස්ථානවල. උපකාරක පන්ති පිළිබඳ දැන් තියෙන තීරණ තමයි ඒවා වහාම විවෘත කිරීමට අවසර දීම නුසුදුසුයි. හැබැයි ඒක ටික දවසක් පවතින තත්ත්වයක්. කුඩා ළමයි තමයි එක් රැස් වෙන්නේ. මේ ළමයි මෙච්චර කාලයක් ගෙදර ඉන්නේ. එතකොට දැන් ඒ එන ළමයින්ගේ ආරක්ෂිත වැඩපිළිවෙල මොකක්ද කියන එක තමයි හදන්න ඕනේ. ඒ වැඩපිළිවෙල හදන්න නැතුව පාසල් විවෘත කරලා තීරණයක් නැහැ. අපි දිගින් දිගටම කියන්නේ මොකද අධ්‍යාපන අමාත්‍යාංශය ගොඩාක් තීරණ ගන්නේ ගුරුවරුන්ට සහ ළමයින්ට කොරෝනා වැළඳෙන්නේ නැහැ කියන පූර්ව නිගමනයෙන්. අනිද්දාට පාසල් 3 වෙනි වාරයේ සාමාන්‍යයෙන් අවසන් වෙන්න ඕනේ. ඒතර පාසල් 3 වෙනි වාරයේ අවසන් වෙන දිනයක් මේ ඇති වෙච්ච ව්‍යාකූල තත්ත්වයක් එක්ක නිශ්චිතව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ නැහැ. සමහර පළාත් වලින් කලාප වලින් වාර විභාග තියන්න කියලා තියෙනවා. මම දැක්ක පුත්තලම කලාපයේ වල තිබ්බා වාර විභාග තියන්න කියලා 14 වෙනිදා ලියුම එවනවා. 16 වෙනිදා ඉඳලා වාර විභාග තියන්න කියලා. ඒ නිසා මේ එක එක්කෙනා එක එක කතා කියනවා. මේකෙන් පීඩාවටපත් වෙන ගුරුවරු. ඒ නිසා අධ්‍යාපන ලේකම්වරයා වහාම පැහැදිලිව අදහස් දක්වන්න ඕනේ. මේ අතර කොවිඩ් ආසාදිත ගුරුවරියක සහ සිසුන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග තාවකාලිකව වසා දෙමුණු හැඩන් නෝවුඩ් දෙමළ මහාවිද්‍යාලය අද යලි විවෘත කෙරුණේ දින 14කට පසුවයි. මේ අතර කොවිඩ් ආසාදිත පාසල් සිසුවෙකු වාර්තා වීමත් සමග වසා දෙමුණු වවුනියාව නගර සීමාවේ පාසල් 4ක්ද අද යලි විවෘත කෙරුණා. එහෙත් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. මේ අතර ත්‍රිකුණාමලයේ කොට්ටාශයේ සියලු පාසල් අද දිනේ සිට යලි දැනුම් දෙනතුරු වසා දමන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ත්‍රිකුණාමලයේ නගර සීමාවේ පාසල් සිසුන් ඇතුළු කොරෝනා ආසාදිතින් 15 දෙනෙකු වාර්තා වීමත් සමගයි මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අනුරාධපුරයට ගොස් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ජේතවනය සහ මිරිසවැටිය සිද්ධස්ථානවල විවෘත කිරීම් රැසකටද සහභාගී වුණා. මේ අතර පොළොන්නරුව ඓතිහාසික සොළොස් මස්ථාන රාජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ ඊයේ දිනේයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරහරුවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අටම ස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. COVID-19 වසංගතය හමුවේ ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා නාහිමියන් දැනුවත් කළා. රටේ ආර්ථික සමාජීය සහ දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව අටම ස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට අනුශාසනා කරමින් ආශිර්වාද කරනු ලැබුවා. අනතුරු අග්‍රාමාත්‍යවරයා පැමිණියේ ජේතවන විහාරයටයි. ජේතවන අභ්‍යන්තර මාර්ග පද්ධතිය විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණය කරනු ලැබූ ජේතවන ව්‍යාපෘති කෞතුකාගාරයද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. අභිනවයෙන් ඉදිකෙරුණු නවසංගමිත්තා සිල් මාතා පුහුණු ආයතනයේද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතින්.
මේ අතර අග්‍රාමාත්‍යවරයා විසින් පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඊයේ ගල් විහාරයේ හෙවත් උත්තරාරාමයේදී සිදු කෙරුණා. ඊට අදාළ සන්නස්පත්‍රය සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමියන් වෙත ප්‍රදානය කෙරුණා. පොළොන්නරුව ඓතිහාසික සිපතනාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ප්‍රධාන පිවිසුම් දොරටුව වාහකඩ සහ දානශාලා ගොඩනැගිල්ල ඊයේ සංඝසතු කර පූජා කළේද අග්‍රාමාත්‍යවරයායි. ගත වූ මාස දෙක තුළදී පමණක් COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 163 දෙනෙකු මෙරටදී මිය ගියා. එම මාස දෙක තුළදී රෝගීන් 33000කට අධික පිරිසක් මෙරටින් හඳුනාගත්තා. අද දිනේදීත් රෝගීන් 146 දෙනෙකු හඳුනාගත් අතර සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ ඉදිරි කාලය තුළදී එම අවදානම තවදුරටත් ඉහළ යා හැකි බවයි. මේ මාසේ ගත වූ දින 7 තුළදී පමණක් COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 4493 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර මරණ 22ක් වාර්තා වුණා. එම රෝගීන්ගෙන් බහුතර පිරිසක් කොළඹ ඇතුළු බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර වැඩිම මරණ සංඛ්‍යාවක්ද කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. පසුගිය මාස දෙක තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 16109 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2617 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 8306 දෙනෙකුත් වාර්තා වූ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1368ක් වාර්තා වුණා. දිවයිනේ දිස්ත්‍රික්ක 16කින් ආසාදිතයින් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඊයේ දිනේදී පමණක් මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 594ක්. ඉදිරියේදී තත්ත්වය මීට වඩා භයානක එහෙම නැත්නම් වඩා සංකීර්ණ සහ අවදානම් සහගත තැනකට ලෝකයේ විදිහේ ගමන් කරයි කියන එක තමයි මේ වෙනකොට පුරෝකථන වෙලා තියෙන්නේ. ඒ අය මේ වෙනකොට අනුමාන කරලා තියෙනවා පළවෙනි රැල්ලට වඩා ඊටාම දරුණු තත්ත්වයක් දෙවෙනි රැල්ලේදී මේ කොවිඩ් සම්බන්ධයෙන් මතුවිය හැකියි කියලා. ඒ නිසා ලංකාව විදිහට අපි කොහෙටද ගමන් කරන්න කියන එක සම්බන්ධයෙන් අවබෝධ කරගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි කියන එක තමයි රජයේ වෛද්‍යාරික සංඝ විදිහට අපි යෝජනා කරන්නේ. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් පොකුරු වශයෙන් වාර්තා වෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලය, කළුතර, බේරුවල, මෝදර, ගාල්ල සහ මධ්‍යම කඳුකරේ ඇතැම් ප්‍රදේශවලින් මෙන්ම රත්මලාන, පාදුක්ක, අවිස්සාවේල්ල, ගම්පොළ සහ කොළොන්නාව ඇතුළු ප්‍රදේශවල පිහිටි කර්මාන්ත සහ ආයතන කිහිපයකින්ද පොකුරු බිහිවීමේ අවදානමක්ද දක්නට ලැබෙන බවයි. බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් පොකුරද මේ වන විට 3420ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. PCR රසායනාගාර දැනට පිහිටවල නැති තාමත් රෝගීන් වාර්තා වෙන දිස්ත්‍රික්ක කිහිපයක් තියෙනවා. කෑගල්ලට PCR රසායනාගාරයක් නැහැ, කුරුණෑගල රසායනාගාරයක් නැහැ. කළුතර මෙච්චර රෝගීන් ගාණක් වාර්තා වෙනවා, තාම රසායනාගාරයක් නැහැ. ජාතික රෝහල් රසායනාගාරයක් නැහැ. කළුබෝවිල ශික්ෂණ රෝහලේ රසායනාගාරයක් නැහැ. අපි එදත් කිව්වා පිළිණු වෙච්ච දත්ත මත පිහිටලා අපිට ඉස්සරහට යන්න බෑ. මේ ප්‍රමාදයේ මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන්. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ රෝගීන් 2617න් රෝගීන් 1080 දෙනෙකුම වාර්තා වී තිබෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයෙන්. ඒ අතරිනුත් රෝගීන් 931 දෙනෙකුම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. පසුගිය දිනවල අටලුගම ප්‍රදේශයේ සිදු කරන ලද PCR පරීක්ෂණ 631කින් ආසාදිතයන් 195ක් එකවර ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. එම ආසාදිතයන් අවශ්‍ය රෝහල් කරා රැගෙන යාමේ කටයුතු අද දින සිට ක්‍රියාත්මක වෙනවා. කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ ඊයේ හුදකලා කර ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රිතව PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් අද සිදු කෙරුණු අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් රෝගීන් 2 දෙනෙකු අද හඳුනාගත්තා. මීට පෙර කරන ලද PCR පරීක්ෂණ වලින් රෝගීන් 12 දෙනෙකුද ඊයේ හඳුනාගෙන තිබුණා. මේ අද දින අපි සියල්ලගෙන් PCR පරීක්ෂණ කරනවා. ඊයේ අපි PCR පරීක්ෂණ කරන ලද ඒවායින් 12 දෙනෙක් පොසිටිව් වෙලා තිනවා. මේ අතර පාදුක්ක, හංවැල්ල, හෝමාගම යන ප්‍රදේශවලින් හඳුනාගත් ආසාදිතයින් 30 දෙනෙකු රෝහල්ගත කිරීමටද සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. මේ අතර ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනාගත්තා. එම සභාපතිවරයා පසුගිය 16 වනදා PCR පරීක්ෂණයක් සඳහා යොමු කර ඔහු ඇතුළු පවුලේ සමාජිකයින් නිරෝධායනයටයි යොමු කර තිබුණේ. කෙසේ වෙතත් එම කොන්දේසි කඩ කරමින් සභාපතිවරයා පසුගිය 17 වනදා සහ 19 වනදා පක්ෂයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීම් දෙකකට සහභාගී වී තිබෙනවා. ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණේ ඒ අතරතුරයි. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසින් බැහැරට යාම සහ විවිධ උත්සව සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජනත් අබේ ගුණරත්න මහතා ආගරපතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දන්වා තිබෙනවා. මේ අතර ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් ආසාදිතයින් 15 දෙනෙකු අද හඳුනාගත්තා. එම 15 දෙනා අතර ඩයගම බටහිරවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ 11 දෙනෙකුද වනවා. මේ අතර පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජනත්
සබේගුණරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර සරණාගතීන් ලෙස පැමිණ මීගමුව ප්‍රදේශයේ නවතැන්ගෙන සිටින පාකිස්තාන ජාතිකයින් පිරිසක් අද PCR පරීක්ෂණ සඳහා යොමු කරුණා. ඒ ඔවුන් අතරින් ආසාදිතයෙකු හමු වීමත් සමගයි. රත්නපුර නගර සීමාව තුල කරන ලද PCR පරීක්ෂණ වලින් ආසාදිතින් 19 දෙනෙකු අද හඳුනාගත් බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළා. බස්නාහිර අවදානම රටට සාපේක්ෂව යම් මට්ටමින් අඩු වෙනකොට ඉතුරු පළාත් 8 අවදානම යම් මට්ටමකින් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් තියෙනවා. මේ අතර සෞඛ්‍ය උපදෙස්වලට අනුව මගීන් ප්‍රවාහනය කළ හැක්කේ බස් රථවල ආසන ගණනට පමණක් වුවත් ඇතැම් බස් රථ එම උපදෙස්වලට පටහැනිව මගීන් රැගෙන යන අයුරුද මෙලෙස දක්නට ලැබුණා. මේ අතර බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට ගමන් කරන මගීන් ස්ථාන කිහිපයකදී අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරන අතර අධිවේගී මාර්ගයේ පිටවීම් පර්යන්තවලදීද එම පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර තිබෙනවා. අපි හැම වෙලේම නිරන්තරයෙන් මතක් කරන්නේ බස්නාහිර පළාතෙන් අනික් පළාත්වලට යන කණ්ඩායම් හැකිතාක් දුරට අත්‍යවශ්‍ය නොවන ගමන් වළක්වා ගන්න කියලා. කොළඹින් පිටවෙන අයව අහඹු පරීක්ෂාවට ලක් කරන ක්‍රියාවලියේදී අධිවේගී මාර්ගයේ එළියට යන ස්ථානවල අහඹු ලෙස ස්ථානගත කරලා ඒ කටයුත්ත කිරීමට සූදානම් කරලා තියෙන්නේ. එම නිසා විශේෂයෙන් බස්නාහිර පළාත පසු කරපු අවස්ථාවේ සිට තිබෙන්නා වූ එක්සිට් පොයින්ට්ස් වල තෝරාගත් ස්ථානවල මේ පරීක්ෂණය ඉදිරියේදී කරන බව ප්‍රකාශ කරන්න කැමැතියි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපයේදී කරන ලද එවැනි අහඹු පරීක්ෂණ වලින් ආසාදිතින් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. දැනට අනුමාන කරලා තියෙනවා පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා විතරක් බස්නාහිරෙන් එළියට දෛනිකව 20000ක් 25000ක් විතර යනවා කියලා. ඒ අනුව ඔබට ඉතාම පැහැදිලි බස්නාහිර ජනතාවගෙන් අපිට අහුවෙන්නේ නැතුව 200කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව එළියට යනවා පළාතෙන් පිට යනවා රෝගීන්. ඉදිරි සතියන්තය ඉතාම තීරණාත්මක වෙන්න පුළුවන්. කෙසේ වෙතත් රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ විවිධ ප්‍රදේශවලදී සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ රසායනාගාර තුලදී යලි පරීක්ෂාවට ලක් කළ යුතු බවයි. අපි ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කරනවා නම් මේ පරීක්ෂණ නිවැරදිවද කියන එක රසායනාගාර ක්‍රමවේදයක් එක්ක පරීක්ෂා කළ යුතුයි. මොකද මේ ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටලවල නිෂ්පාදකයා විසින් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ පරීක්ෂණය අපි පාවිච්චි කරනවා නම් ඒක PCR පරීක්ෂණයකින් හෝ වෙනත් පරීක්ෂණ ක්‍රමවේදයකින් තහවුරු කළ යුතුයි කියලා. මේ අතර කොළොන්නාව තෙල්ගබඩා පර්යන්තය තුල කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවට ජාතික සේවක සංගමයේ නියෝජ්‍ය සංවිධායක ආනන්ද පාලිත මහතා ඊයේ කළ ප්‍රකාශයට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ප්‍රතිචාර දැක්වුවා. පසුගිය සඳුදා කොළොන්නාවේ නිවායේ සේවකෙක් කොවිඩ් රෝගියෙක් බවට පත් වෙනවා. කොළොන්නාවෙන් කියන ගෙදර යන්න කියලා. සඳුදා ගෙදර ගිය කොවිඩ් රෝගියව බ්‍රහස්පතින්ද හවස තමයි ඔහුව ගෙනියන්නේ. ඊට පස්සේ තමයි කොළොන්නාවේ පරීක්ෂණ පටන් ගන්න යන්නේ. ඒ වෙනකොට ප්‍රවාහන අංශය තව කාන්තාවකට කොරෝනා හැදෙනවා. 14 දෙනෙකුට ඊයේ වෙන විට කොළොන්නාවේ කොවිඩ්. මේ චෝදනා නගන ආකාරයේ කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගත්ත කිසිම රෝගියෙක් ආයතනය විසින් ගෙදර යවලා නැහැ. ඒ පුද්ගලයා කොරෝනා රෝගියෙක් බව හඳුනා ගන්න විටත් ඔහු හිටියේ ගෙදර. ඒ අනුව 15 වෙනිදා සවස PCR පරීක්ෂණය රෝගීන් 57 දෙනෙකුට කරන 29ක් ඔහුගේ පළමු ආශ්‍රිතයන්. ඒ ප්‍රතිඵල අනුව 11 දෙනෙක් රෝගීන් බවට හඳුනා ගන්නවා. ඒ 11 දෙනාගේ පළවෙනි ආශ්‍රිතයන් 47 දෙනෙකුට 19 වෙනිදා PCR පරීක්ෂණය කරනවා. ඒ 47 දෙනාගෙන් කිසිවෙකු කොරෝනා රෝගයේ ආසාදනය වී නැති බව පරීක්ෂණයෙන් තහවුරු වෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු තැන්පත් කිරීම සඳහා අවශ්‍ය කන්ටේනර් ලබා දීමට කඩිනමින් පියවරගෙන ඇති බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. එම මෘතදේහ ආදාහනය කරනවාද නැතිනම් බොහොමදානය කිරීමට ඉඩ ලබා දෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ තීරණය ලැබෙනතුරු මෙවැනි තීරණයක් ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පසුගියදා අදාළ සාකච්ඡාවට එක් වූ අලි සබ්රි මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ ඊට අවශ්‍ය ශීතකරණ පහසුකම් සහිත කන්ටේනර් ලබා දෙන ලෙසයි. ඒ අනුව ලබා දුන් බහලුම්වල මේ වන විට මුස්ලිම් ජාතිකයින්ගේ මලසිරුරු 7ක් තැන්පත් කර ඇති බවත් වාර්තා වනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ මලසිරුරක් ආදාහනය නොකර කොවිඩ් මලසිරුරු බුහුමදානයට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට පත් කර ඇති කමිටුවේ වාර්තාව ලැබෙනතුරු සිටින ලෙස මියගිය පුද්ගලයාගේ ඥාතීන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී ගාල්ල මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් උපදෙස්ගෙන ඒ අනුව ක්‍රියා කරන ලෙසයි. කෑගල්ලේ කොවිඩ් පැණිය පිළිබඳව මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. පැණිය ලබා ගැනීම සඳහා වැල නොකැඩී පැමිණෙන ජනතාව හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනයද අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ. COVID-19 වෛරසයට එරෙහි දේශීය ඖෂධ පැණියක් නිපදව බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එය ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වෙත පූජා කිරීම සඳහා පසුගියදා අනුරාධපුරයට පැමිණියා. කෙසේ වෙතත් එහිදී උඩමළුව වෙත පිවිසීමට අවසර හිමි නොවීමත් සමග ඔහු නොසන්සුන් ලෙස හැසිරුණේ අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඉදිරියේයි.
මං කාරි ඔබ වහන්සේගේ අම්මා. ඇයි මට මගේ අවුරුද්දේ පැත්තකට දාන්නේ? මේ අතර තවදුරටත් ඉදම්මික බණ්ඩාර මහතාගේ නිවසට ජනතාව ඒකරාශී වුණේ අදාළ පැනිය ලබා ගැනීමේ අරමුණෙන්. දැන් ඔයගොල්ලෝ මේ නිරෝධායන නීති උල්ලංඝනය කරලා තියෙන්නේ. ලෙඩේ හදාගෙන යන්න වෙන්නේ. ඔය කොහෙද අස්සේ රින්ගන්නේ? යන්න මෙහාට. තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ පැනිය නිපදවූ බව කියන ධම්මික බණ්ඩාර මහතාද මෙලෙස ජනතාව අතරට පැමිණියා. ඔයාලා ඕම ඉන්න එපා. ඔයාලට කොරෝනා හැදෙයි ඕම කරුවොත්. ඔයාලා යන්න. හරි ඔයාලට බේත් දෙනවා. හරි දැන් මොකද්ද ඔයාලා මට ගාපන්. හැබැයි මගේ කොල්ලන්ට අද දෙන්න දෙන්න එපා. මගේ කොල්ලන්ට ඇවිල්ලා උස්සන්න ඉන්න එපා කිසි කෙනෙක්. ඒ වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. මං හිතනවා මේ වෙනකොට මේ බේත මිලියන 3කට අධික ලංකාවේ මිනිස්සු බීලා තියෙන්නේ. ඒ වගේමයි මට තව තියෙන සුළු පිරිසයි. වැඳලා කියනවා මේ තැන් වලට එක්රැස් වෙන්න එපා. මේක මගේ ගම නෙවෙයි. මේ මං ඇවිදලා බෙහෙත් හදන්නයි නතර වෙලා ඉන්නේ. මේ ගමේ මිනිස්සු මට ගහලා පන්නයි. මේ විදිහට කැමර දෙනකොට ආයෙ බෙහෙත් හදන්න බැරි වෙයි. නීතියෙන් මාව ගෙනියයි. ගිහින් කූඩු කරයි. මට ඒකට කමක් නැහැ. තාමට බෙහෙත් දෙන්න අයිතියකුත් නැහැ. ගෙන්නන්න එපා අපිට කාලි. කාලි සත්‍ය කතරක යන්න. යාළුවා පොඩ අවුලි මාලා. යෝසේපෝ. කෙසේ වෙතත් මෙවන් වටපිටාවක් හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම අභියෝගාත්මක වී ඇති බවයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසන්නේ. මේ ඉතාමත් ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක්. අපි මේ පැනිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ වෙනත් ඖෂධ අධිකාරියකින් තහවුරුවක් සිදු කරලා නැහැ. මේ පැනිය කොරෝනා 19 රෝගයට සුදුසුයයි කියා. අපි සමස්ත ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එම අනුමැතිය ලැබෙන තුරු කරුණාකර මේ අන්දමින් එක්රැස්වීම වළකින ලෙසට මේ අතර බණ්ඩාරවල ශ්‍රී භද්‍රකාලී අම්මන් කෝවිලේ ප්‍රධාන පූජක ශර්මා ස්වාමිතුමන් ධම්මික පැනිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. දෙයියත් එක්කම ඉපදිලා ජීවත් වෙලා ආස්කම් පිරිච්ච අය තමයි අපි. මේ පුත්කලයකට එහෙමදියක් කාලිමිනිය වෙලා ඊනෙන් කියනවනම් එයාට මෙතෙන්ට එවිලා සුව ඒක ඔප්පු කරන්න පුළුවන් මෙන්න මේ විදිය කාලිමිනිය කියනවනම්. කාලිමිනින් කිනේ හොඳකට හොඳයි නරකට නරකයි. අපි කාන්දේ අදන කාලිමිනියට කවුරුද ආනියක් කරලා දොස් කියනවනම් ඒකට රිටර්න් එකක් දෙන්න අපි සූදානම් වෙලා තියෙනවා. ඔය පෙනී දීලා කාට හරි යම් ආනියක් වුණා නම් ඒකද කවුද වගේ කියන්නේ? ඒ කාලිමිනිය වගේ කියයිද නැත්නම් ඔයා වගේ කියයිද? දෙයක් වෙත සතුටු ලොවක් උරුම කළ හදවත්වලට ඩයලොග් සහ සිනිස්ටා පදනම එක්ව කෘතගුණ පුද කරන්නට කටයුතු ආරම්භ කළා. ඒ සත්කාරයේදී අද අපි ගියේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන කපිල සිගේරා මහතා හමු වෙන්නයි. සිංහල සිනමාවෙන් පුංචි තිරයෙන් වගේම වේදිකාවෙන් අපි කවුරුත් දැන හඳුනගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන කපිල සිගේරා මහතා හමුවන්න අපි අතුරුගිරියේ ඔහුගේ නිවහනට ගියා. 80 දශකයේදී තම පියාගේ මඟ පෙන්වීම මතින් සිංහල සිනමාවට පැමිණෙන කපිල සිගේරා එතෙන් සිට මේ දක්වා චිත්‍රපට 50කට පමණ රංගනයෙන් එක් වුණා. ඒ වගේම ටෙලිනාට්‍ය 75ක් සහ වේදිකා නාට්‍ය 15කට වැඩි සංඛ්‍යාවකුත් කපිල සිගේරාගේ රංගනයෙන් හැඩවුණා. 2017 වසරේදී සිදු ප්‍රියානුතුරක් නිසා කපිල සිගේරාගේ කලා කටයුතු අතරමඟ නැවතුනේ නොසිතූ මොහොතකයි. එතුමාගේ සුවදුක් විමසමින් ද්‍රව්‍යමය ආධාර ලබාදීමට ඩයලොග් ආයතනය මෙලෙස කටයුතු කළා. මේ වගේ අවස්ථාවක මේ ස්වර්ණ වාහිනියයි සිනිස්ටා පදනමයි ඩයලොග් ආයතනය එකතුලා මේ කරපු සත්කාරයට අනිකවරක් ස්තුති කරනවා. අපිට බොහොම ආඩම්බරයක් අත්තර මේ විදිහට අපේ ප්‍රවීණ කලාකරුවෝ මුණ ගැසලා මේ විදිහට අපිට උදව්වක් කරන්න ලැබීම පිළිබඳව ඩයලොග් ආයතනය සිනිස්ටා පදනම හා එක්ව සිදු කරනු ලබන මේ සත්කාරයේදී ශ්‍රී ලාංකේය අභිමානය සමගින් ස්වර්ණ වාහිනිය මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ අපේම ආදරණීය කලාකරුවන් වෙනුවෙන් කෘතගුණ දක්වන්නයි. දැන් රට වටින් අටට. රට වටින් අටට. වතු කම්කරු වැටුප රුපියල් 10 දක්වා වැඩි කිරීමට අදාළව කම්කරු ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් මෙලෙස උණුසුම් වුණා. හාම්පුතුන්ගේ සම්මේලනයේ ඉදිරිපත් කළ කොන්දේසිවලට වෘත්තීය සමිති නියෝජිතින් ප්‍රතිචාර දැක්වීමත් සමගයි මේ උණුසුම් තත්ත්වය හටගත්තේ. Revolutionary model which I agree with. I am not saying it's wrong. But Kanishka revolutionary. There is no problem. Any company which is not. There's a law in the country. There's a law in the country. Now there's a mechanism to pay that. SBC is almost. They want to say right. They are down. Sir, government.
They can't finger out the government companies. They already settled. We feel that the wage discussion today was very productive and very positive because we feel, as opposed to the previous discussions, now we've come to a more positive outcome. දාට වඩා සාධනීය පැත්තක් තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම මේ අය මේ වැටුම ගෙවීම පිළිබඳව ඔවුන් යම් යම් කොන්දේසි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කොන්දේසි වල සමහර කොන්දේසි වලට වෘත්තීය සමිතිය එකඟ නැහැ. ඒ ප්‍රශ්නේ තවදුරටත් විසඳිය යුතු තිබෙනවා. රටේ ජනතාවට නිරෝගී සුවය පතා දින 14ක කාලයක් ජනතා ආශිර්වාදයට පාත්‍ර වෙමින් ශ්‍රීපාදස්ථානයට වැඩම කරවන ඖෂධ මංජුසාව අද කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානය අසලින් ගමන් ආරම්භ කර බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයට පැමිණියා. දුම්රිය ස්ථාන විසබීජ හරණ ක්‍රියාවලියට අදාළ ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනේ කණ්ඩායම අද තවත් දුම්රිය ස්ථාන 3ක් විසබීජ හරණයට ලක් කළා. සියලු දුම්රිය ස්ථාන විසබීජ හරණය කිරීමේ ක්‍රියාවලියට අදාළ ස්වර්ණ වාහිනී ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනේ මුල් අදියර ඉකුද්දා දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළා. එහිදී මහනුවර දක්වා ඇති සියලු දුම්රිය ස්ථාන විසබීජ හරණය කරන අතර ඊට ඇතැම්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය සහ සාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ සහාය ලැබී තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ ස්වර්ණ ශ්‍රී සත්කාර කණ්ඩායම ප්‍රථමයෙන් හොරපේ දුම්රිය ස්ථානය විසබීජ හරණයට ලක් කළා. අනතුරුව ස්වර්ණ ශ්‍රී සත්කාර කණ්ඩායම ළඟා වුණේ රාගම දුම්රිය ස්ථානයටයි. ඉදිරියේදී සියලුම දුම්රිය ස්ථාන වෙත අපි ගමන් කිරීමට නියමිතයි. ඇතැම්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය සහ සාන්ත ජෝන් ගිලන් රථ හමුදාව මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ වගේ මගේ රටේ ජනතාව එහෙම නැත්නම් මහ ජනතාව වැඩියෙන්ම පාවිච්චි කරන පොදු වාහනයක් වෙන දුම්රිය නැවතුම් පොළවල් විස බීජ හරණය කරන ඔවුන්ට වඩා සුරක්ෂිත රටක් හැදීමට අපි පුළුවන් විදිහට සහයෝගය දෙනවා. අපි හෙට දවසේ තවත් දුම්රිය ස්ථානයකින් මෙවැනි ආකාරයට විස බීජ හරණ ක්‍රියාවලියේදී හමු වෙමු. ලයිව් එට අදට අවසන්. සුබ රාත්‍රියක්.